දැන් අපි යනවා පාඩමේ තවත් අලුත් කොටසකට ද්‍රාවණයක නැත්නම් ද්‍රාවකයක සංතෘප්ත වාෂ්ප පීඩනය. ද්‍රාවණයක් නෙවෙයි ද්‍රාවකයක්. මේ ටික මම හිතන්නේ කලාප සමතුලිතතාවයේදී අර කීඩී අවස්ථාවේදී මම හිතන්නේ කිව්වා. ඒ නිසා මම ඉතර කියන්නේ නැහැ. දැන් අපි හිතුවත් මේව සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක නා දිය කරනවා ජලයේ. එතකොට හැදෙනවනේ සෝඩියම් ක්ලෝරයිඩ් ඒක්වස් කියලා කෙනෙක් නේ. එතන මේකට කියනවා ද්‍රාවණය. මෙහා ද්‍රාවණය මතක් කරගන්න මේ ටික වැදගත් ඉස්සරහට ගොඩාරියක් ද්‍රාවණය නේ. මේකට කියනවා කවුද කියලාද? ද්‍රාවකය. මේකට කියනවා ද්‍රාව්‍ය. ද්‍රාව්‍ය කියලා කියනවනේ ඔකට. මතකද? එතකොට සංසුද්ධ ද්‍රව ප්‍රභේදයකට කියනවා කවුරු කියලාද? ද්‍රාවකයක්. සංසුද්ධ ද්‍රව ප්‍රභේදයකට කියනවා ද්‍රාවකයක්. ඒ කියන්නේ ඕනම ලික්විඩ් එකකට සංසුද්ධ කියලා කියන්නේ එහා විතරක්නේ. ඒ වගේ ලික්විඩ් එකකට කියනවා කවුරු කියලාද? ද්‍රාවකයක්. හරිද? ඊළඟට ද්‍රාවකයක දියවන කෙනාට කියනවා ද්‍රාව්‍ය කියලා නේ. ද්‍රාවකයක දියවන කෙනාට කියනවා ද්‍රාව්‍ය කියලා. ඊළඟ ද්‍රාවකයයි ද්‍රාව්‍යයි දිය වෙලා හැදෙන ප්‍රභේදෙට කියනවා ද්‍රාවණය කියලා. පැහැදිලිද? ද්‍රාවණය. ඔය මතක තියෙන්න ඕනෝද පාඩම ඉස්සරහට. එතකොට ද්‍රාවකයට තවත් නමක් කියන්න පුළුවන්. ද්‍රාවණයක වැඩිපුර ඉන්න කෙනාට කියනවා ද්‍රාවකය කියලා. ද්‍රාවණයක වැඩිපුර ඉන්න කෙනාට කියනවා ද්‍රාවකය කියලා. පැහැදිලිද? ඊට අමතරව දැන් අපි ද්‍රාව්‍ය කියලා කිව්වේ ද්‍රාවකයේ දිය වෙන එක්කෙනාටනේ ද්‍රාව්‍ය කියලා කිව්වේ. ඊට අමතරව ගත්තොත් ද්‍රාවණයක අඩුවෙන් ඉන්න කෙනාටත් කියනවා ද්‍රාව්‍ය කියලා. හරිද? ද්‍රාවණයක අඩුවෙන් ඉන්න කෙනාටත් කියනවා ද්‍රාව්‍ය කියලා. මතකයිනේ? ඒතර ඔන්න ඔය ටික මතක තියෙන. ඒතර ද්‍රාව්‍යයක් හා ද්‍රාවක දෙකක් මිශ්‍ර වෙලා හැදෙනවා නම් ඒවට කියනවා ද්‍රාවණයක්. එහෙම නැත්නම් ද්‍රාවක දෙකක් මිශ්‍ර වෙලා හැදුවොත් ඒකට කියන්නේ ද්‍රාවණයක් කියලා. බලන්නකෝ මේක. Br2 liquid. ද්‍රාවකයක් නේ එතකොට. ජලය liquid. එතකොට හැදෙන්නේ කවුරුද? Br2 ජලීය ද්‍රාවණයක් නේ. Br2 ජලීය. ඒතර අනිවාර්යයෙන් මේක ද්‍රාවණයක් නේ. ඒ දෙන්නෙක් ඉන්නෝනේ. හැබැයි ඒකේ දෙකම ද්‍රාවක කියලා ගන්න පුළුවන් නේද මේ? මෙයා තුල liquid මෙයා තුල liquid. ඒ නිසා ද්‍රාවක දෙකක් මිශ්‍ර වෙලා හැදුනත් හැදෙන්නේ ද්‍රාවණයක්. හරිද? හැබැයි මීට අමතරව මේකේ Br2 වල කියන්න පුළුවන් ද්‍රාව්‍ය කියලා. ලික්විඩ් උනාට මෙයාට ද්‍රාව්‍ය කියලා කියන්න පුළුවන්. ඇයි? මේ ඕනම ජලීය ද්‍රාවණයක වැඩිපුර ඉන්නේ ජලයනේ. ඒතර මේ Br2 aqueous නේ. ඒතර මේකේ අඩුවෙන් ඉන්නේ Br2 නේ. ඒතර යම් ද්‍රාවණයක අඩුවෙන් ඉන්න එක අර කියනවා ද්‍රාව්‍ය කියලා. එහෙනම් Br2 ට කියන්න පුළුවන් මේක තුල ද්‍රාව්‍ය කියලා. පැහැදිලිද? හරි. ඒතර දැන් අපි යන්න හදන්නේ ද්‍රාවකයක. ඒතර මෙයා ද්‍රාවකය, මෙයා ද්‍රාවකය කියලා ගන්න පුළුවන්. සමස්ත මිශ්‍රණය ගත්තොත් මෙයා ද්‍රාව්‍ය කියලා කියන්නත් පුළුවන්. මෙයාට ද්‍රාව්‍ය කියලා කියන්න බෑ. ඇයි? මේ ද්‍රාවණයේ වැඩියෙන් ඉන්නේ මෙයානේ. අඩුවෙන් ඉන්න කෙනාට තමයි ද්‍රාව්‍ය කියලා කියන්නේ. පැහැදිලිද? මේ ටික මම හිතනවා මම කියලා දීලා තියෙනවා කියලා. හොඳේ. ඒ නිසා නෝට් එක දාන්න නැහැ. පොඩ්ඩක් මතක් කරලා විතරයි. හරි. දැන් දාගන්න මාතෘකාව ද්‍රාවකයක ද්‍රාවණ නෙවෙයි. ද්‍රාවකයක සංතෘප්ත වාෂ්ප පීඩනය. සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒකටම කියනවා සංසුද්ධ වාෂ්ප පීඩනය කියලා. හොඳේ. අවශ්‍ය නම් ඇලීරක් දාලා සංසුද්ධ වාෂ්ප පීඩනය. වචන දෙකක් අගයෙන් ගත්තොත් සමානයි. හරිද? සංතෘප්ත වාෂ්ප පීඩනය. එහෙම නැත්නම් සංසුද්ධ වාෂ්ප පීඩනය. හරි. එතකොට මෙහෙමයි වෙන්නේ ඒකේ ද්‍රාවකයක්. හරිද? නෝට් එක දාගෙන නිර්වචනයම ලියන්න එනවාද? අපි මොකද ඒ කියලා ද්‍රාවකයක් කියලා. මේ ද්‍රාවකය මේ සංයුක්ත බඳුන තුල ද්‍රව වාෂ්ප සමතුලිතතාවට පත් වුණාට පස්සේ ඒකට මෙතන මේ ගෑස්නේ යම් ද්‍රාවකයක් ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට පත් වුණාට පස්සේ වාෂ්ප කලාපයේ තියෙන මුළු පීඩනයට කියනවා අදාළ ද්‍රාවකයේ අපි තුන් P1 කියලා සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. ඒක සංකේත කරනවා P නෝට් වලින්. එතන මේකේ P1 සමානයි කියලා ගන්නවා P නෝට් A කියලා. ඒ කියන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය හඳුන්වනවා P නෝට් කියලා. උඩට නෝට් බිඳුවනේ. සංසුද්ධ එවත සංතෘප්ත වාෂ්ප පීඩනය දෙකම අගෙන් එකයි. හරිද? එතකොට ඔය සංසුද්ධ වාෂ්ප පීඩනයක් තියෙන ද්‍රාවකයකට විතරයි. පැහැදිලිද? ද්‍රාවණයකට සංසුද්ධ වාෂ්ප පීඩනයක් නැහැ. ඒතර නිර්වචනය ගත්තොත් සංයුක්ත බඳුනක් තුල ද්‍රාවකයක් ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට පත් වුණාට පස්සේ වාෂ්ප කලාපයේ මුළු පීඩනයට
වාෂ්ප කලාපයේ මුළු පීඩනයට කියනවා අදාළ ද්‍රාවකයේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. හරිද? මොකද අපි සංතෘප්ත කතාව ගත්තොත් දැන් අපි කිව්වා ද්‍රාවකයක් නැත්නම් එහෙම ද්‍රව වාෂ්ප සමුල්තාවක් පත් වෙනකොට වාෂ්ප කලාපයේ අණු වලින් සංතෘප්ත වුණාට පස්සේනේ මේ සමුල්තාව ඇති වෙනවා කිව්වේ. ඒ නිසා තමයි කිව්වේ මෙතන ඇති වෙන පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. පැහැදිලිද? සංතෘප්ත වාෂ්ප පීඩනය උනේ එහෙමයි. වාෂ්ප කලාපයේ සංතෘප්ත වුණාට පස්සේ තමයි සමතුලිතතාව ඇති වෙන්නේ. ඒ සමතුලිතතාව ඇතිවීමේදී ඇති වුණ අවස්ථාවේ පීඩනය ඇතුනේ මේ පීඩනය. ඒ නිසා යාර කියනවා සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. හරිද? සංසුද්ධ උනේ බලන්නකෝ මේ ද්‍රාවණයන්නේ ඒ විතරයි නේද? එතකොට අපි යම් ලෝහයක මැග්නීසියම් කියලා හිතමුකෝ. මැග්නීසියම් කුට්ටියක මැග්නීසියම් විතරක් ඉන්නවා අපි ඒකට කියනවා සංසුද්ධ මැග්නීසියම් ලෝහය කියලා කුට්ටියක් කියලා. එතකොට ඒ වගේ ද්‍රාවකයක ඉන්න එක්කෙනයිනේ. ද්‍රාවකයක ඉන්න එක්කෙනයි. දෙන්නේ වුණොත් ඒක ද්‍රාවණයක් වෙනවනේ. එතකොට ද්‍රාවකයක එක්කෙනෙක් ඉන්න නිසා එයාට කියන්න පුළුවන් නේද සංසුද්ධයි කියලා. සංසුද්ධයි. ඒ ද්‍රාවකයෙන් සංසුද්ධයි මෙතන. සංසුද්ධයි කියන එයා විතරක් ඉන්න එකනේ. එතකොට එයා නිසා ඇතිවෙච්ච පීඩනය නිසා මේකට කියනවා සංසුද්ධ වාෂ්ප පීඩනය කියලා. පැහැදිලිද? එතකොට වචන දෙකක්. නමුත් අගෙන් ගත්තොත් එකිනෙක සමානයි. එතකොට ද්‍රාවකයක් එහෙම ද්‍රව වාෂ්ප සම්මුතියට පත් වුණාට පස්සේ වාෂ්ප කලාපයේ පීඩනයට කියනවා සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. පැහැදිලිද? දැන් මේව දාගන්න. නිර්වචනය වල සංවෘත බඳුනක් තුල ද්‍රාවකයක් ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට පත්ව ඇති විට වාෂ්ප කලාපයේ මුළු පීඩනය අදාළ ද්‍රාවකයේ සංතෘප්ත වාෂ්ප පීඩනය හෙවත් සංසුද්ධ වාෂ්ප පීඩනය ලෙස හඳුන්වයි. එය P note මගින් සංකේත කරයි. හරිද? මේ පද්ධතිය ඔන්න පොඩ්ඩක් දාගන්නකො. පද්ධතිය දාලා මෙතන පීඩනය P එක කියලා දාගන්න. ඊට පස්සේ P එක සමාන P note එක ලියන්න එපා. ඒක මෙහෙම පොඩ්ඩක් හදාගන්න. ඒ ද්‍රාවකය ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට පත්ව ඇති විට වාෂ්ප කලාපයේ පත්ව ඇතනම් කියලා නේද? ද්‍රව වාෂ්ප සමතුලිතතාවට පත්ව ඇතනම් අන්න එතෙන්දී පත්ව ඇතනම් කියලා. ඒතකොට දැන් මේක පත් වෙලානේ. අන්න එතකොට අපිට P එකට කියන්න පුළුවන්. ඒ කියන්නේ වාෂ්ප කලාපේ පීඩනයනේ. ඒකට කියන්න පුළුවන් P note A කියලා. නම් P එක සමානයි P note A කියලා දාන්න. හරි. දැන් එතන අපි කතා කරන්න හදන්නේ මේක අපිට ගන්න තියෙන රවුල් නියමය. ඒතර රවුල් නියමය ගන්න කලින් තමයි මේ කරුණු ටික අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඒතර මේ වාෂ්ප පීඩනය කියන්නේ සංතෘප්ත හෝ ඕනම වාෂ්ප පීඩනයක්. ආංශික හරි සංතෘප්ත හරි පොදුවේ වාෂ්ප පීඩනය රඳා පවතින සාධක අපි දැනගන්න ඕන. වාෂ්ප පීඩනය රඳා පැවතීම දැනගන්න ඕන. හරිද? ඊට කලින් අපි පොඩ්ඩක් මේකත් බලමුකෝ.
වාෂ්ප පීඩන පාතනය කියලා තව කතාවකුත් තියෙනවා. හිතන්නකෝ මෙහෙම B ද්‍රාවකයක් තියෙනවා. හරිද? B ද්‍රාවකයක් තියෙනවා. ඒතර B ද්‍රාවකයක් ද්‍රව වාෂ්ප සමතුලිතතාවට පත් වෙනවා කියලා හිතන්නකෝ. yes. හරිද? එතකොට මෙතන ඇති වෙන්නේ P not A. ඇයි A වලින් ඇති වෙන නිසා P not A ද්‍රාවකයක්නේ. එතකොට මෙතන ඇති වෙන්නේ B P not B. හරිද? ඊළඟට අපි A හා B ද්‍රාවක එක් කරලා ද්‍රාවණයක් හදනවා AB කියලා. A හා B ද්‍රාවක එක් කරලා ද්‍රාවණයක් හදනවා AB කියලා. පැහැදිලිද? එතකොට දැන් මේක ද්‍රාවකයක් නෙවෙයි ද්‍රාවණයක් නේ. ඇයි Aත් ඉන්නවනේ Bත් ඉන්නවනේ. මෙයා දැන් ද්‍රව වාෂ්ප සමතුලිතතාවට පත් කරනවා. ද්‍රව වාෂ්ප සමතුලිතතාවට පත් කරනවා. එතකොට මොකද වෙන්නේ? වායු කලාපේ Aත් ඉන්නවා Bත් ඉන්නවා. ඇයි? Aටත් වාෂ්ප වෙන්න පුළුවන් Bටත් වාෂ්ප වෙන්න පුළුවන් නේ. අන්න එතෙන්දී මෙයාලගේ ඇතිවන පීඩනය කවුරුද? ඒක සංතෘප්ත නෙවෙයි ආංශික PA PB. ඇයි ඒ? PA PB වෙනවා. ඇයි ඒ? ඔයාලා දන්නවා වාෂ්පයක් තුළ, ඒ කියන්නේ මිශ්‍රණයක් තුළ ගත්තොත් මිශ්‍රණයක යම් සංඝටකයක පීඩනයට අපි කියන්නේ ආංශික පීඩනය කියලා නේ. ඒතර මේ මිශ්‍රණය ගත්තොත් A B කියලා දෙන්නෙක් ඉන්නවා. ඒතර මිශ්‍රණයක එක් වායුවක ඇතිවන පීඩනය කියන්නේ ආංශික පීඩනය කියලා. ඒතර මෙයා නිකම්ම PA P නෝට් දාන්න බෑ. ඒතර ආංශික පීඩන ලියන්නේ එහෙමනේ අපි. A නම් PA B නම් PB කියලානේ. ඇයි එහෙම උනේ? ඇයි සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා තියෙන්නේ ද්‍රාවකයක් ද්‍රව වාෂ්ප සමතුලිතතාවට පත් වීම විතරයි නේද? හරිද? ද්‍රාවකයක් ද්‍රව වාෂ්ප සමතුලිතතාවට පත් වුණොත් තමයි ඒ ඇති වෙන පීඩනයට සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට ද්‍රාවණයක් ගත්තොත් එහෙම මේක දෙන්නෙක් ඉන්නෝනේ. එතකොට එයාගෙන් එක් එක්කෙනාගේ ඇති වෙන පීඩනය සංතෘප්ත කියලා කියන්න බෑ. ඇයි? සංතෘප්ත වාෂ්ප පීඩනය කියන්නේ ද්‍රාවකයක ඇති වුණොත් ඒක ඇතිවන පීඩන තමයි කියන්නේ සංතෘප්ත කියලා. එතකොට මේක ද්‍රාවණයක් නිසා මෙයාලගේ ඇතිවන පීඩන සංතෘප්ත නෙවෙයි ආංශික. හරිද? ඒක නෙවෙයි මට ඕන. එතකොට මං අහන්නේ PA හා PB අතර සම්බන්ධයකුත් නෙවෙයි. මට ඕන මෙන්න මේක. මෙන්න මේකෙන් කවුද විශාල? නැත්නම් මේ දෙක සමානද? නැත්නම් කවුද කුඩාද? P not A ද P A ද? නැත්නම් P not B මේ PB හා PA අතර සම්බන්ධය නෙවෙයි මට ඕන. තමන්ගෙම දෙන්න අතර. හරිද? P not B ද PB ද? මොකද කියන්නේ? සමානද කුඩාද විශාලද කියලා අහන්නේ. එතකොට මම අහන්නේ පොදුවේ මේ තියෙන A ද්‍රාවකය මෙතන මේ ගත්තොත් ද්‍රාවණය තුල තියෙන A. හරිද? එතකොට ද්‍රාවකයක් විදිහට ඉන්න අවස්ථාවේ එයාගේ පීඩනයද වැඩි නැත්නම් සාමාන්‍ය ද්‍රාවණයක් අවස්ථාවේදී ඉන්න අවස්ථාවේ පීඩනයද වැඩි? හිතලා බලන්න පොඩ්ඩක්. යම් ද්‍රාවකයක ආංශික පීඩනයද වැඩි? එහෙම නැත්නම් එයාගේ සංතෘප්ත වාෂ්ප පීඩනයද? ආංශික පීඩනයද එහෙම නැත්නම් සංතෘප්ත වාෂ්ප පීඩනයද වැඩි? එතකොට හැමතිස්සෙම ද්‍රාවකයක නැත්නම් යම් ද්‍රාවකයක සංතෘප්ත වාෂ්ප පීඩනය ආංශික පීඩනය අතර වෙනස ගත්තොත් එහෙම හැමතිස්සෙම සංතෘප්ත වාෂ්ප පීඩනයගේ වැඩි ආංශික පීඩනයට වඩා. ඕනම ද්‍රාවකයක ද්‍රවයක් ගත්තොත් ද්‍රවය එතන මේ ද්‍රාවකයක් හා ද්‍රවයක් කියන්නේ දෙකම එකක්. ද්‍රව කියන්නේ ලික්විඩ් වලනේ. ද්‍රාවකයක් කියලා ගත්තොත් අපි කාටද? ලික්විඩ් වල. ඒ නිසා මතක තියාගන්න ද්‍රවයක් කියලා කියන්නේ ද්‍රාවණයක් නෙවෙයි. ද්‍රවයක් කියන්නේ ද්‍රාවකයක්. හරිද? ලික්විඩ් අවස්ථාව එකක්. ඒතර ද්‍රවයක සංතෘප්ත වාෂ්ප පීඩනය හා ආංශික පීඩනය අතර වෙනසක් තියෙනවා. ඒතර හැමතිස්සෙම වැඩි වෙන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒතර මෙහෙම හිතන්න මේ ඔක්කොගේ මවුල මේ භාජනයේ පරිමාවට සමානයි කියලා හිතන්න මේ මෙතන තියෙන A වලින් මවුල එකයි ද්‍රව. මෙතන තියෙන B වලින් මවුල එකයි. මෙතන තියෙන A හා B මවුල එක ගන්න කියලා හිතන්නකෝ. ඒතර ලේසි. එහෙම නැතත් මේක තමයි තියරිය. එතකොට අපි මේ A පෘෂ්ඨය A ද්‍රවය ගත්තොත් හරිද? එතකොට මේක මේ පෘෂ්ඨය ගැන හිතලා කියන්නත් පුළුවන්. මේ පෘෂ්ඨයේ තියෙන අණු ගැන හිතලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ද්‍රවය තුල තියෙන අණු ගැන හිතන්නත් පුළුවන්. හරිද? මේ පෘෂ්ඨයේ තියෙන අණු ගැන හිතන්නත් පුළුවන්. නැත්නම් ද්‍රවය තුල තියෙන අණු ගැන හිතන්නත් පුළුවන්. කොහොම හිතුවත් උත්තරේ මේක තමයි එන්නේ. හරිද? A ද්‍රවය ගත්තොත් එහෙම ඒක තුල ඉන්නේ මොන අණු විතරද? A අණු විතරයි. හරිද? A ද්‍රවය ගත්තොත් ඒක ඇතුලේ ඉන්නේ A අණු ටික විතරයි. කොහොම A අණු ටික විතරයිනේ. ඊළඟට AB ද්‍රාවණය ගත්තොත් ඒකේ ඉන්නව කවුරුද? A අණුත් ඉන්නවා B අණුත් ඉන්නවා. A අණුත් ඉන්නවා B අණුත් ඉන්නවා. A අණුත් ඉන්නවා B අණුත් ඉන්නවා. හරිද?
A අණුයි B අණුයි ඔක්කොම ඉන්නේ. ඒතකොට දැන් බලන්න මෙතනින් වාෂ්ප කලාපෙට කියන්නේ ද්‍රාවකයක් අවස්ථාවේදී වාෂ්ප කලාපෙට යන්න පුළුවන් මොන අණු වලට විතරමද? A අණු වලට විතරමයි. A අණු වලට විතරමයි. ද්‍රාවණයේදී මොකද වෙන්නේ? A අණු වලට ගන්නත් පුළුවන්, B අණු වලට යන්නත් පුළුවන්. එතකොට මෙතනින් යන රතු පාට මෙතනින් යන A අණු ප්‍රමාණයට වඩා මෙතනින් යන A අණු ප්‍රමාණය වැඩි නේද? ඇයි ඒ? මෙතන යන දෙක ඔක්කොම A විතරයි. මෙතනින් A අණුත් යනවා B අණුත් යනවා. එතකොට මෙතන තියෙන A අණු ප්‍රමාණයට සාපේක්ෂව වායු කලාපේ මෙතන තියෙන A අණු වලට සාපේක්ෂව මෙතන තියෙන A අණු ප්‍රමාණය අනිවාර්යයෙන් වැඩි නේද? ඇයි? මිශ්‍රණයේදී A යනවා B යනවා. මෙතනින් යන අණු ටික කවුරු විතරමද? A විතරමයි. පැහැදිලිද? ඒ නිසා අනිවාර්යෙන් ඉතින් මෙතන තියෙන අණු වලට වඩා මෙතන තියෙන අණු වැඩි නම් මෙතන තියෙන පීඩනය යාගේ මොකක් වෙන්න ඕනද? වැඩි වෙන්න ඕනේ. ඕක තමයි හේතුව. ඊළඟ B ද්‍රාවකය ගත්තත් එහෙමනේ. ඒතර මේ A තැන් වල ඉන්නේ කවුරු විතරද? B විතරයි. ඒතර මෙතනින් වාෂ්ප වෙන්නේ B අණු ටික විතරයි. මෙතනින් A යනවා B යනවා. මෙතනින් A අණුත් ඉන්නවා B අණුත් ඉන්නවා. A යනවා B යනවා. ඒ නිසා මෙතන තියෙන වායු කලාපයේ B අණු ප්‍රමාණයට වඩා මෙතන තියෙන B අණු ප්‍රමාණය වැඩි. එහෙනම් පීඩනයත් මොකක් වෙන්න ඕන? වැඩි. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනම ද්‍රවයක එයාගේ ආංශික පීඩනයට වඩා සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි. එතකොට එකම කෙනා එනම් එයාගේ සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි ආංශික පීඩනය අඩුයි. ඒ කියන්නේ පීඩනය අවස්ථා දෙකේ වෙනසක් තියෙනවානේ. ඔය පීඩන වෙනසට කියනවා එයාගේ වාෂ්ප පීඩන පාතනය කියලා. පැහැදිලිද? ඒ කියන්නේ යම් ද්‍රවයක සංතෘප්ත හා ආංශික පීඩන දෙක අතර වෙනසක් තියෙනවානේ. ඔය වෙනසට කියනවා වාෂ්ප පීඩන පාතනය කියලා. හරිද? අපි එළිය දරන් ඉන්න ඕන පාඩම ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා මෙහෙම දාගන්න. කෙටි අනුමාත්‍රකාවක්. ද්‍රවයක වාෂ්ප පීඩන පාතනය. ද්‍රවයක වාෂ්ප පීඩන පාතනය. වාෂ්ප පීඩන පාතනය. හරි පොඩ්ඩක් මෙහෙම ලියගන්න. A ද්‍රාවකය B ද්‍රාවකය හා AB මිශ්‍ර කර සාධන ද්‍රාවණය සලකමු. මේවා පහත පරිදි ද්‍රව වාෂ්ප සමතුලිතතාවයේ පවතී. පහත පරිදි ද්‍රව වාෂ්ප සමතුලිතතාවයේ පවතී. කියලා රූප සරහන් තුන විතරයි වෙන මොකුත් එපා. රූප සරහන් තුන විතරක් අග්ගාලඳ ගන්න. මේ ඩොට් එක මේව ඕනේ නැහැ. රූප සරහන් තුන කියන්නේ පද තුන විතරක් දාගන්න අග්ගාලා. පීඩන යොමුවත් එක්කම දාගන්න පද තුන විතරක්. හරි ඔයා වීඩියෝ එක නතර කරගෙන දාගන්න ඕනේ. වීඩියෝ එක නතර කරගෙන දාගන්න වෙලාව මදි නම් මම එතනයි යනවා. එහෙම ලියා ගන්න. ඕනෑම ද්‍රාවකයක තව එකක්. ඒතර මම මේක මෙතන තියෙන ආංශික පීඩනය මෙතන තියෙන සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා කියන්නේ නැහැ හොඳ. ඒක තේරෙනවනේ. මෙතන තියෙන ආංශික පීඩන මේවයි තියෙන සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා කියන්නේ නැහැ හොඳ. ඒතර ද්‍රාවණයක් නම් දෙන්නෙක් ඉන්න ඕනේ. ඒතකොට ඇති වෙන පීඩන අනිවාර්යෙන් ආංශිකයි. හරිද? එයි මෙතන වායු කලාපේ දෙන්නෙක් ඉන්න ඕනේ. ඊළඟට මෙතන ගත්තොත් එක සංඝටකයක් නිසා ඒවට කියන්නේ සංතෘප්තනේ. මෙතන මිශ්‍රණයක වායුවක් ගත්තොත් ඒකට කියන්නේ ආංශික කියලානේ. පැහැදිලිද? ඒක කියන්නේ යන්නේ නැහැ මම හොඳ. ඕනෑම ද්‍රාවකයක ආංශික පීඩනයට වඩා එහි සංතෘප්ත වාෂ්ප පීඩනය ආංශික පීඩනයට වඩා එහි සංතෘප්ත වාෂ්ප පීඩනය
වැඩිය. සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩිය. හරිද? එතන මම මේක කියන්නේ යන්නෙත් නෑ. ඔයාලට තේරෙනවනේ ඒකනේ. අපෝ කියනවා. එතකොට මේ A හා AB ද්‍රාවණ ගත්තොත් මේ A ද්‍රාවණයේ ඉන්නේ A අණු විතරයිනේ. එතන මෙතන ගමන් කරන්න පුළුවන් අණු විතරේ ඉන්නේ කවුරු විතරද? A අණු විතරයි. මෙතන A අණුයි B අණුයි දෙකම ඉන්නේ හින්දා A අණුටත් යනවා B අණුත් ගමන් කරනවා වායු කලාපයට. එතකොට මෙතන තියෙන A අණු ප්‍රමාණයට වඩා මෙතන තියෙන A අණු ප්‍රමාණය අනිවාර්යෙන් වැඩි වෙන්න එපායි. ඇයි? මෙතන යන ප්‍රමාණය වැඩිනේ. හරිද? ඒ නිසා හැමතිස්සෙම යම් කෙනෙක්ගේ ආංශික පීඩනයට වඩා යාගේ සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඔන්න පොඩ්ඩක් මේක දාගන්න. P not A විශාලයි, PA, P not B විශාලයි, PB කියලා දාලා දාගන්න. P not A විශාලයි, PA, P not B විශාලයි, PB කියලා ඕනනම් දාගන්න ටක් ගාලා. හරි. ඊළඟ මේ ඊළඟ කරුණ. ද්‍රාවකයක संतृप्त वाष्प पीडनය හා संतृप्त वाष्प पीडनය හා आंशिक पीडनය संतृप्त वाष्प पीडनය හා आंशिक पीडनය අතර වෙනසක් අතර පවතින වෙනස අදාළ ද්‍රාවකයේ නැත්නම් අදාළ ද්‍රවයේ වාෂ්ප පීඩන පාතනය අදාළ ද්‍රවයේ වාෂ්ප පීඩන පාතනය ලෙස හඳුන්වයි. හරිද? එතකොට වෙනසක් ගන්න මේ අදිශනේ මේ පීඩන වල තියෙන විශාලත්වයක් විතරයි දිශාවක් නැහැනේ. ඒ නිසා අදිශනේ. ඒතර සාමාන්‍යයෙන් වෙනසක් ගන්න කොහොමද? විශාලාගෙන් කුඩාගේ අඩු කරන්න ඕනේ. විශාලාගෙන් කුඩාගේ අඩු කරාට පස්සේ වෙනස එන්නේ. ඒ නිසා මේ පීඩන දෙක අතර වෙනසට කියනවලු යාගේ වාෂ්ප පීඩන පාතනය. ඒතර ඒ කවුද? A වල වාෂ්ප පීඩන පාතනය. ඒතර මේ පීඩන දෙක අතර වෙනසට කියනවලු B වල වාෂ්ප පීඩන පාතනය කියලා. එහෙනම් විශාල වෙන P නෝට් එක නානේ. ඒ නිසා අපිට ගන්න පුළුවන් A වල වාෂ්ප පීඩන පාතනය සමානයි කොහොමද එතකොට? P නෝට් A වලින් අඩු කරනවා PA කියන එක. හරිද? ඒතර ඕනම කෙනෙක්ගේ වාෂ්ප පීඩන පාතනය වෙන්නේ යාගේ සංතෘප්ත වාෂ්ප පීඩනයෙන් අඩු වෙනවා යාගේ ආංශික පීඩනය. ඊළඟට D වල වාෂ්ප පීඩන පාතනය කියලා ගත්තොත් කොහොමද කියවෙන්නේ එතකොට? P නෝට් B ඍණ PB කියලා දාන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න වාෂ්ප පීඩන පාතනය. එතකොට යම් ද්‍රවයක සංතෘප්ත හා ආංශික පීඩන දෙක අතර වෙනසට කියනවා යාගේ වාෂ්ප පීඩන පාතනය. කියන්නේ පීඩනයේ අඩුවීම කියලා. පාතනයක් කියන්නේ අඩුවීමක් නේ. අඩුවීම කියලා. හරිද? එහෙනම් දාන්න ගන්න. A වල වාෂ්ප පීඩන පාතනය, B වල වාෂ්ප පීඩන පාතනය කියලා අගින් දාන්න ගන්න. A වල වාෂ්ප පීඩන පාතනය, B වල වාෂ්ප පීඩන පාතනය. හරිද? දැන් අපි තාම මේ පීඩනයේ තන ඉන්නේ. හරිද? සංතෘප්ත වාෂ්ප පීඩනයේ තන ඉඳලානේ අපි ආවේ. දැන් ඒක ඊළඟට මාතෘකාව වාෂ්ප පීඩනය සඳහා බලපාන සාධක. වාෂ්ප පීඩනය සඳහා බලපාන සාධක. ඉතින් ප්‍රධාන සාධක දෙකක් බලපාන වාෂ්ප පීඩනයට. ඒතකොට වාෂ්පී භවණයට නෙවෙයි. පොදුවේ වාෂ්ප පීඩනයට. ඒතකොට ද්‍රව කලාපය ද්‍රවය තුල තියෙන සියල්ල වාෂ්ප වෙන්න පුළුවන් නේ. එතකොට පළවෙනි එක තමයි උෂ්ණත්වය. හරිද?
වාෂ්ප පීඩනයට බලපාන පළමු සාධකය තමයි පීඩනය. ඒතකොට දැන් මේක ද්‍රව කියලා හිතමුකෝ. මේ ද්‍රවාණුවක් වායු කලාපයට යන ප්‍රමාණය වැඩි නම් හරිද? ද්‍රව අණුවක් වායු කලාපයට යන ප්‍රමාණය වැඩි නම් ඒකේ වාෂ්ප කලාපයේ අණු ප්‍රමාණය වැඩිනේ. හරිද? ද්‍රව අණුවක් වායු කලාපයට ගමන් කරන ප්‍රමාණය වැඩි නම් ද්‍රව අණුවක් වායු කලාපයට ගමන් කරන ප්‍රමාණය වැඩි නම් වායු කලාපයේ අණු ප්‍රමාණය මොකක් වෙනවද? මේ කලාපයේ අණු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට වායු කලාපයේ අණු ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ පීඩනයේ බේටම වැඩි වෙනවා. ඒක සංතෘප්තද ආංශිකද කියලා නියමයක් නැහැ නේ. සංතෘප්තද ආංශිකද කියලා නියමයක් නැහැ. ඕනම පීඩනයක් උෂ්ණත්වය වැඩි වීමේදී මොකක් වෙනවද? වැඩි වෙනවා. ඇයි? උෂ්ණත්වය වැඩි වෙනකොට අණු වල චාලක ශක්තිය වැඩිනේ. ඕනම ද්‍රව අණුවක ඕනම අණුවක උෂ්ණත්වය වැඩි වීමේදී චාලක ශක්තිය වැඩිනේ. ඉස්සරහ මම පෙන්නුවා මේක. භාගයයි MC වර්ග වාතර C වර්ග වා කියලා කියන්නේ 3යි RT බෙදීම කැපිටල් M නේ. එතකොට ප්‍රවේගය වැඩි වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රවේගය වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ ශක්තියක් වැඩි වෙනවා කියන එකනේ. ඒතර උෂ්ණත්වය වැඩි වෙනකොට අණු වල චාලක ශක්තිය වැඩි වීම නිසා අන්තරාණුක ආකර්ෂණ බල බිඳලා වායු කලාපයට ගමන් කිරීමේ හැකියාව වැඩි වෙනවා. එවනේ. ඒතර ගමන් කිරීමේ හැකියාව වැඩි වෙනකොට වාෂ්ප කලාපයේ අණු ප්‍රමාණය වැඩි. මේ හේතු පැහැදිලි කරන්න පුළුවන් වෙන ඕන තනියම හොඳේ. විභාගයට එහෙම අහනවා. ඒතර වායු කලාපයේ අණු ප්‍රමාණය වැඩි කියන්නේ පීඩනයක් මොකද්ද? වැඩි. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට පීඩනය වැඩි. එහෙනම් පළවෙනි සාධකය දාගන්න. උෂ්ණත්වය. පළවෙනි සාධකය දාගන්න උෂ්ණත්වය. මෙහෙම ලියාගන්න. උෂ්ණත්වය වැඩි වෙන විට වාෂ්ප පීඩනය වැඩි වේ. උෂ්ණත්වය වැඩි වෙන විට වාෂ්ප පීඩනය වැඩි වේ. හරි. මෙහෙම ඊට ඊළඟ කරුණු දාගන්න විස්තර ලියමු අපි. හේතුව අහන විභාගයට හොඳ. ඒ නිසා හේතුවක් දාගමු මේවා. උෂ්ණත්වය වැඩි වෙන විට අණු වල චාලක ශක්තිය වැඩිවීම නිසා අන්තර් අණුක ආකර්ෂණ බල බිඳ වායු කලාපයට ගමන් කිරීමේ හැකියාව වැඩි වේ. වායු කලාපයට ගමන් කිරීමේ හැකියාව වැඩි වේ. එවිට වායු කලාපයේ අණු ප්‍රමාණය වැඩි වන නිසා පීඩනය වැඩි වේ. ඔන්න ඒ සාධකය. ඉවර නෑ. ඒකට මේ කරුණක් කියන්න වෙනවා. දැන් අපි කියනවා මේ උෂ්ණත්වය වැඩි වෙනකොට වාෂ්ප පීඩනය වැඩි වෙනවා කියලා. ඒක රේඛීය වැඩිවීමක් නෙවෙයි. ඒ කියන්නේ ඔබ ප්‍රස්තාවයෙන් පොඩ්ඩක් වෙනත් බලමු මෙහෙම. වාෂ්ප පීඩනය මේ පැත්තේ ගත්තොත්. වාෂ්ප පීඩනය. මේ පැත්තේ උෂ්ණත්වය ගත්තොත්. මේ උෂ්ණත්වය වැඩි වෙනකොට වාෂ්ප පීඩනය වැඩි වෙන්නේ මේව රේඛීයව නෙවෙයි. ඕක රේඛීය වැඩිවීමක් නේ. ඒ කියන්නේ බෑවම සමානව. රේඛීය වැඩිවීමක් නෙවෙයි. හැබැයි වැඩි වෙනවා. මෙන්න මෙහෙම වැඩිවීමක් එතන තියෙන්නේ. කොහොම වැඩිවීමක්ද? මූල ලක්ෂණ යන්න පුළුවන්ද? කොහොම වැඩිවීමක් තියෙන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය අඩු අවස්ථාවලදී වැඩිවීමට වඩා උෂ්ණත්වය වැඩි අවස්ථාවේදී වැඩිවීම මොකක් වෙනවද? වැඩි නේද? ඒ කියන්නේ දැන් අපි තුන් මෙතන කියලා මෙතන අතර වෙනස 5 කියලා තනකො ඒකට උතර මෙතන ඉඳන් මෙතන වැඩිවීමට වඩා හරිද?
අපි මේ වගේ මේ හරිය ගත්තොත් අවස්ථා දෙකක පහක ඒකක පරතරයක් ගත්තොත් බලන්නකෝ මෙතන ඉඳන් උෂ්ණත්වය ඒකක පහක් වෙනස් වෙනකොට වාෂ්ප පීඩනය වැඩි වීමට වඩා මෙතන වැඩි උෂ්ණත්වයකදී ඒකක පහක වෙනසක් ගන්නකොට වාෂ්ප පීඩනය වැඩි වීම හැකියාව මොකක් වෙලාද වැඩි වෙලා. ඒ කියන්නේ පහළ උෂ්ණත්වවලදී උෂ්ණත්වය වැඩි වෙනකොට හොඳට බලන්න පහළ උෂ්ණත්වවලදී උෂ්ණත්වය වැඩි වෙනකොට ශීඝ්‍රතාව වාෂ්ප පීඩන ශීඝ්‍රතාව අඩු වෙනොත් හරිද වැඩි වෙනවා හැබැයි අඩු ශීඝ්‍රතාවයක් වෙනොත් උෂ්ණත්වයේ ඉහළ අවස්ථාවවලදී වැඩි ශීඝ්‍රතාවයනොත් වාෂ්ප පීඩන මොකක් වෙනවද වැඩි වෙනවා. හොඳට බලන්න තේරෙනවද කියලා? උෂ්ණත්වයේ අඩු අවස්ථාවේදී අඩු ශීඝ්‍රතාවයක වුණොත් උෂ්ණත්වයේ වැඩි අවස්ථාවකදී වැඩි ශීඝ්‍රතාවයක වුණොත් වාෂ්ප පීඩනය වැඩි වෙනවා. හරිද? රේඛිය වැඩි වෙන්නේ නැහැ. අපි එකක් පොඩ්ඩක් දාගමු මේක වැදගත්. ගණන් වලට එහෙමත් වැදගත් හොඳයි. උෂ්ණත්වය වැඩි වෙන විට වාෂ්ප පීඩනය වැඩි වුවද එය රේඛීය වැඩිවීමක් සිදු නොවේ. ඒක විස්තර කරලා ලියනවා මෙහෙම පොඩ්ඩක් ලියගෙන ඕනනම් අඩු උෂ්ණත්ව වැඩිවීමකදී අඩු ශීඝ්‍රතාවයකින්ද වැඩි උෂ්ණත්ව වැඩිවීමකදී වැඩි උෂ්ණත්වය ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි අවස්ථාවක වැඩි උෂ්ණත්ව වැඩිවීමකදී ඉහළ ශීඝ්‍රතාවයකිනුත් වාෂ්ප පීඩනය වැඩි වේ. කියලා ප්‍රස්තාරය වුණ ටක් ගාලා දාගන්න. ප්‍රස්තාරය වුණ ඉක්මනට දාගන්න. හරිනේ. හරි. ඔන්න වාෂ්ප පීඩන ඉවරයි. එතකොට අපි ඉන්නේ කොහෙද? වාෂ්ප පීඩනයේ රඳාපවතින සාධනකනේ වාෂ්ප පීඩන ඉවර නැත එකක් තියෙනවා. වාෂ්ප පීඩනයේ ඉඳන් යා සන්තෘප්ත වාෂ්ප පීඩනයේ ඉඳන් මේ දක්වාම ආවේ. ඒතර වාෂ්ප පීඩනයේ අවසාන තැන ඉන්නේ අපි රඳාපවතින සාධකනේ. ඒකේ පළවෙනි සාධකය ඉවරයි. කවුරුද? උෂ්ණත්වය. දැන් යනවා ඒකේ දෙවෙනි සාධකය. ඉච්චර කියන්නේ බල ප්‍රබලතාව. මම දෙවෙනි සාධකය දාගන්න. අන්තර අනුකාකර්ෂණ බල ප්‍රබලතාව. ඒක නම් කොහොමද තේරෙනවා? දැන් අපි තුන් මේ පෘෂ්ඨය මේ ද්‍රව අණුව කියලා පෘෂ්ඨය හෝ ද්‍රව අණුව ඕන එකක් සලකන්න පුළුවන්. හරිද? ඒතර දැන් මෙයා බලන්නේ වාෂ්ප කලාපයට ගමන් කරන්න. හරිද? හැබැයි එයාට අන්තරානුකාකර්ෂණ බල තියෙනවා මෙහාට ඔහොම. මේ විදියට මේ පැත්තට මෙයාගේ අන්තරානුකාකර්ෂණ බලයක් තියෙනවනේ. ඒතර මේ මේ රතු පාට පහළට ගත්තේ. ඒතර අන්තරානුකාකර්ෂණ බලයේ බිඳුවොත් නේ වායු කලාපයට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? අන්තරානුකාකර්ෂණ බලයේ බිඳුවොත් නේ වායු කලාපයට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ අන්තරානුකාකර්ෂණ බලයේ ප්‍රබලතාව වැඩි නම්, ඒ කියන්නේ ශක්තියෙන් වැඩි නම් මෙයා බිඳින්න දෙන්න ඕන ශක්තියක්, ඒ කියන්නේ චාලක ශක්තියක් මොකක් වෙනවද? වැඩිනේ. එතන මේ බලයේ ප්‍රබලතාවය වැඩි නම් වායු කලාපයට ගමන් කිරීමේ හැකියාව මොකක් වෙනවද? අඩු වෙනව නේද? පැහැදිලිද? මේ අන්තරානුකාකර්ෂණ බලයේ ප්‍රබලතාව වැඩි වෙනකොට එයා මෙහාට අදින්නේ බලන්න. ඒතර මේ පහළට අදින්න බලනකොට ඉහළට යෑමේ හැකියාව මොකක් වෙනවද? අඩු වෙනවා. ඒ කියන්නේ වාෂ්ප වීමේ හැකියාව අඩුයි.
පැහැදිලිද? බල ප්‍රබලතාව වැඩි කියන්නේ වාෂ්ප වීමේ හැකියාව අඩුයි. ඒ කියන්නේ වාෂ්පශීලීත්වය අඩුයි. ඒතර වාෂ්පශීලීත්වය අඩුයි කියන්නේ මේ පීඩනය මොකක් වෙනවද? අඩුයි. ඇයි? වාෂ්පශීලීත්වය කිව්වේ වාෂ්ප වීමට තියෙන හැකියාවනේ. ඒතර වාෂ්ප වීමට තියෙන හැකියාව අඩු වෙනකොට වාෂ්ප කලාපයේ තියෙන අණු ප්‍රමාණය පොදුවේ අඩුයිනේ. ඒතර පීඩනයත් මොකක් වෙනවද? අඩුයි. දැන් ඒක ලියාගමු මෙහෙම. බල ප්‍රබලතාව වැඩි වෙන විට නැත්නම් ද්‍රව අණු අතර අන්තර අනුකාකර්ෂණ බලය ප්‍රබල වන විට වාෂ්ප පීඩනය අඩුවේ. ඒකට හේතු දාගමු මෙහෙම. හේතු කියලා යනවා නෑ ඊළඟ කරුණු විතර දාගන්න. ද්‍රව අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බලය වැඩි වන විට වායු කලාපයට ගමන් කළ හැකි අණු ප්‍රමාණය අඩුවීම නිසා වායු කලාපයේ වායු අනුගමන අඩුවේ. එනම් වාෂ්ප පීඩනය අඩුවේ. හරිද? ඊළඟට ආපහු පොඩ්ඩක් දාගන්න මෙහෙම. එච්චරයි. වාෂ්ප පින කතාව එතන ඉවරයි. මෙහෙම පොඩ්ඩක් දාගන්න. ද්‍රවයක අන්තර අණුක ආකර්ෂණ බල ප්‍රබලතාව වැඩි වන විට එහි වාෂ්පශීලීත්වයද වැඩි වේ. වාෂ්පශීලීත්වය අඩු වේ හොඳේ. බල ප්‍රබලතාව වැඩි වන විට වාෂ්ප වීම හැකියාව අඩුයිනේ. ඒ කියන්නේ වාෂ්පශීලීත්වය අඩු වේ හොඳේ. වැඩි වේ නෙවෙයි. වාෂ්පශීලීත්වය අඩු වේ. හරි. එතකොට අපි හිටියේ ද්‍රවයක සංතෘප්ත වාෂ්ප පීඩනය කියන තැනනේ. ඒ වාෂ්ප පීඩනයට අදාළව කතා කරන්න ඕන ඔක්කොම දෙන ටික පැහැදිලි කරා. ওই ටික MCQ වල බහුලවම අහන්න ඕනේ. හරි. එතකොට දැන් අපි හිටියේ ආපහු ගත්තොත් මාතෘකාව සංතෘප්ත වාෂ්ප පීඩනය ද්‍රවයක. දැන් අපි යනවා ඒකේ ඊළඟ අනු මාතෘකාවට. ද්‍රවයක තාපාංකය. හරි. ඒකේ මෙහෙම එකක් තියෙන්නේ. එතකොට සංතෘප්ත වාෂ්ප පීඩනය වගේම තමයි. හරිද? අපි හිතමුකෝ ද්‍රවයක් හරිද? සංවෘත බඳුනක් තුල ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට පත් වුණා කියලා. ද්‍රවයක් ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට පත් වුණා කියලා. හරිද? ඒ පත් වෙනකොට මෙයාගේ උෂ්ණත්වය අපි හිතමු T1 කියලා. එවිට බාහිර වායුගෝලීය පීඩනය P2 වායු කලාපය කියන්නේ මේ වායු කලාපයේ මුළු පීඩනය P1 කියලා හිතන්නකෝ. එතකොට දැන් වැඩ කරන්න පුළුවන් මේක සන්තෘප්තනේ කියලා. ඔව්. P0 කියලා යන්න පුළුවන් මේක. කිසි ගැටලුවක් නැහැ. ඇයි මේ ද්‍රවයේ සන්තෘප්ත මේ ද්‍රව වාෂ්ප සම්තුලිතතාවට පත් වුණා කියලා කියන්නේ සන්තෘප්ත වුණා කියන්නේ සම්තුලිතතාවට ළඟා වෙලානේ. එතකොට මෙතන තියෙන එක්කෙනා P1 කියන එක්කෙනා P0 කියලා යන්න පුළුවන්. ඇයි? මෙයාගේ සන්තෘප්ත වාෂ්ප වෙන කියලා යන්න පුළුවන්. ඔව්. ඒක ගැටලුවක් නැහැ. ඒකම තමයි. සන්තෘප්ත වාෂ්ප පිටේ තමයි. පැහැදිලිද? එතකොට මේ තාපාංගය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. ද්‍රාවකයක්. ඒ කියන්නේ තනි එක්කෙනෙක් සංවෘත බඳුනක් තුල සංවෘත නැත්තම් මේවා මෙහාට වෙන්න බෑනේ. ඇයි වායු කලාපයට ගමන් කරනවනේ. ඒතර මේ වායුත් නැවත ද්‍රව වෙන්න බෑනේ. ඒක මට මුලදී කියන්න බැරි වුණා. ඒතර මේ සමතුලිතතාවය ඇති වෙන්නේ හැමදෙස්සෙම මොන පද්ධති වල විතරද? ද්‍රව වාෂ්ප සමතුලිතතාවය ඇති වෙන්නේ
සංවෘත බඳුනක් තුළ විතරමයි. ඇයි ඒ? විවෘත පද්ධතියක් වුණොත් එහෙනම් මේකේ ඒ ටික වායු කලාවට ගමන් කරනවා. ඒ කියන්නේ පරිසරයට ගමන් කරනවා. ඒතකොට සමතුලිත වෙන විදියක් නැහැ. ඒක අපි කිව්වේ සමතුලිතතා සියලු පාඩම් වලදී සමතුලිතතාවක් ඇති වෙන්නේ මොන පද්ධතිවලද? සංවෘත පද්ධතිවල විතරයි කියලා. හරිද? හරි. දැන් එතකොට තාපාංගික කියලා මෙන්න මෙහෙම එකක්. ද්‍රාවකයක් සංවෘත බඳුනක් තුල ද්‍රව වාෂ්ප සමතුලිතතාවට පත්ව ඇති විට. හරිද? පත්ව ඇති විට වායු කලාපයේ මුළු පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට ඒ කියන්නේ P1 P2ට සමාන වෙනකොට සමාන වෙනකොට පද්ධතියේ උෂ්ණත්වයට කියනවා අදාළ ද්‍රාවකයේ තාපාංකය කියලා. හරිද? වාෂ්ප කලාපයේ මුළු පීඩනයයි බාහිර වායුගෝලීය පීඩනයයි සමාන වෙනකොට පද්ධතියේ උෂ්ණත්වයට කියනවා අදාළ ද්‍රවයේ නැත්නම් ද්‍රාවකයේ තාපාංකය කියලා. පැහැදිලිද? එහෙනම් මෙහෙම දාමු ඊට වචනය. සංවෘත බඳුනක් තුල ද්‍රාවකයක් ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට පත්ව ඇති විට වාෂ්ප කලාපයේ මුළු පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට සමාන වන විට පද්ධතියේ උෂ්ණත්වය අදාළ ද්‍රාවකයේ තාපාංකය ලෙස හඳුන්වයි. පැහැදිලිද? නිරෝධය ලියන්නේ නෝද? ඒතර තාපාංගික කියලා ගත්තේ ද්‍රාවකයක් කොහොම ද්‍රව වාෂ්ප සමුද්‍රයට පත් වුණාට පස්සේ වාෂ්ප කලාපයේ මුළු පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට සමාන වෙනකොට පද්ධතියේ උෂ්ණත්වය. හරිද? මේ කොට දාගෙන පද්ධතිය දාලා. ඒතර මේ P2 කියලා ගත්තේ බාහිර පරිසරය. ඒ කියන්නේ පරිසරය බාහිර වායුගෝලීය. T1 එමුණට ටක් ගාලා දාගන්න. ඉක්මනට දාගන්න. හරි. එතන ඊට මදි වෙලාව මදි වුණා නම් වීඩියෝ එක නතර කරගෙන ඔයා ලියා ගන්න. හරිද? එහෙනම් දැන් අපිට කියන්න පුළුවන් කොහොමද? P1 සමානයි P2 වෙනකොට වේනම් T1 කියලා කියන්නේ කවුරුද? ඒ ද්‍රාවකයේ තාපාංකයයි. තාපාංකය දැන් අදාළ ද්‍රාවකයනේ. මෙන්න ලියා ගන්න. P1 සමානයි P2 වේනම් ඒ ද්‍රාවකයේ තාපාංකය T1 වේ. පැහැදිලිනේ? එතකොට බාහිර වායුගෝලීය පීඩනයයි වායු කලාපයේ මුළු පීඩනය සමාන වෙනකොට පද්ධතිය උෂ්ණත්වයට කියනවා අදාළ ද්‍රාවකයේ තාපාංකය කියලා. ලේසි. හරිද?